ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, අපි ධම්මසංගණී මාතිකා අධ්‍යයනය පාඩම් මාලාවට සමගාමීව අලුතින් අංගයක් එක්කහු කරගත්තා. ඒ තමයි සෑම තික මාතිකාවක්ම සාකච්ඡා කිරීමෙන් තික හෝ දුක මාතිකාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එයට අදාළව විභංග ප්‍රකරණී පඤ්හා පුච්චක නම් වූ කොටසේ ඒ විභංගයට අයිති පඤ්හා පුච්චක නම් වූ කොටසේ දැක්වෙන කරුණුත් අධ්‍යයනය කරන්න. මේ දෙදෙනා අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබුණා. ධම්මසංගණීයෙන් ඌණ පූරණයක් හැටියට තමයි විභංග ප්‍රකරණය දේශනා කෙරෙන්නේ කියලත් මත තිබෙනවා. එතකොට මේ ධම්මසංගණී ප්‍රකරණේ මාතිකා දැනුම භාවිතා කරමින් කොහොමද අපි විභංග ප්‍රකරණේ පඤ්හා පුච්චක අධ්‍යයනය කරන්න කියන කාරණය ඉතා කෙටියෙන් අපි ගිය වීඩියෝ වෙදි කතා කළා. ඊට පස්සේ අපි කුසලත්‍රිකය භාවිතා කරමින් කන්ද විභංගේ පළවෙනි පුච්චා තුන පළවෙනි ත්‍රිකයට අයිති පුච්චා තුනත් එහි විසර්ජනේ නැත්නම් විසඳුම් තුනත් අපි සාකච්ඡා කළා. දැන් අද මේ වීඩියෝවේ අපි බලාපොරොත්තු වෙන්නේ එතනින් ඉදිරියට කතා කරන්න. ඉදිරියට කතා කිරීමේදී අපිට මුණ ගැහෙන දෙවනි ත්‍රිකය වෙන්නේ ආයතන විභංගය. ආයතන විභංගය කියනකොටම තේරෙනවා මේ විභංගය කතා කරන්නේ ආයතන පිළිබඳව. ආයතන පිළිබඳව සුත්තන්ත භාජනී, අභිධම්ම භාජනී, පඤ්හා පුච්චක කියන ණය තුනෙන් බෙදා විග්‍රහ කරන නිසා මේ විභංගේ ආයතන විභංග කියලා හඳුන්වනවා. එතකොට මේ ආයතන විභංගේ පඤ්හා පුච්චකයට ගියාම ඡේදාංක 239 විභංග ප්‍රකරණේ 132 පිටුවේ බුද්ධ ජයන්ති සංස්කරණේ ඔබට මුණ ගැහෙනවා ආයතන විභංග පඤ්හා පුච්චකයේ උද්දේශය. කොහොමද? ද්වාදසායතනානි චක්කායතනං රූපායතනං සෝතායතනං සද්ධායතනං ගානායතනං ගන්ධායතනං ජීවායතනං රසායතනං කායායතනං පොට්ටබ්බායතනං මනායතනං ධම්මායතනං යනුවෙන්. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නකොට පහසුව තකා ආධ්‍යාත්මික ආයතන 6 වෙනමත් බාහිර ආයතන 6 වෙනමත් අපි කතා කරන්නේ. ඒ පිළිවෙල තමයි 12 ආයතන අපි නම් කරන්නේ. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවආයතන, කායායතන ඔය විදිහට. ඊළඟට රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන වශයෙන්. නමුත් මෙතනදී චක්කායතනය ගාට රූපායතනය දක්වලා තියෙනවා. මොකද විපස්සනා භාවනා මානසිකාරයේදී චක්කායතනයත් එක්ක එය පාදක කරගෙන රූපායතනය වැටෙනවා. රූපායතනය පාදක කරගෙන චක්කායතනය වැටෙනවා. ඒ දෙක පාදක කරගෙන චක්කු විඥානය වැටෙනවා. චක්කායතන රූපායතන රූප හැටියටත් චක්කායතන රූපායතන දෙකේ ගැටීමෙන් ඇතිවෙනා වූ සිත් සහ චෛතසික නාම ධර්ම හැටියටත් නාම රූප පරිච්ඡේද සිද්ධ කරගන්නේ. ඒක නිසා එයට ගෝචර වෙන විදිහට තමයි චක්කායතනෙන් පරව රූපායතනය, රූපායතනයෙන් පරව නැවත සෝතායතනය,
සෝතායතනයෙන් පරව නැවත සද්ධායතන මේ විදිහට ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් ඒ විදිහට මේ සකස් කරලා තියෙන්නේ. නමුත් අපි පරිවර්තනය කරද්දී ඒක පහසුව තකා අපි සුපුරුදු පිළිවෙලට අරගෙන තියෙනවා අධ්‍යයනය පහසු කරගන්න. මේ පැහැදිලි කරගන්න පෙළේ තියෙන්නේ මේ විදිහේ අර්ථයක් ඇතිවයි එහෙම තබලා තියෙන්නේ. ඊට පටිහැනි නොවේ ධර්ම ස්වરૂපාර්ථ පමණක් අපි මෙහෙම වෙනම දක්වනවා. එතකොට ද්වාදස ආයතනානි කියන්නේ ආයතන 12ක් තියෙනවා. මොනවද ආයතන 12? නැවත මතක් කරගත්තොත් චක්කු ප්‍රසාද රූපයේ චක්කායතනයයි, දෙක සෝත ප්‍රසාද රූපයේ සෝතායතනයි, තුන ගාන ප්‍රසාද රූපයේ ගානායතනයි, જીවහා ප්‍රසාද රූපයේ જીවහායතනයි, කාය ප්‍රසාද රූපයේ කායායතනයි, වර්ණ රූපයේ රූපායතන, සද්ද රූපයේ සද්දායතනය, ගන්ධ රූපයේ ගන්ධායතනය, රස රූපයේ රසායතනය, පඨවි තේජෝ වායෝ භූතත්‍රය සංඛ්‍යාත ස්පර්ශ රූපයේ පොට්ටබ්බායතනය. මෙතෙන්ට එනකන් තියෙන්නේ රූප පමණයි. හොඳින් අධ්‍යයනය කරන්න. මෙතෙන් එනකන් තියෙන්නේ රූප පමණයි. රූප 12ක් මෙතන කියවෙනවා. චක්කුසෝත ගාන જીවහා කාය කියනකොට ප්‍රසාද රූප 5 කියවෙනවා. රූප සද්ද ගන්ධ රස කියනකොට ගෝචර රූප 4 කියවෙනවා. කායායතනයට වෙනුණු වෙනමම ගෝචර රූපයක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප 4න් ආපෝ ධාතුව හැර පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රය තමයි ස්පර්ශ වෙන්නේ. එතකොට අතන ප්‍රසාද රූප 4ත් ගෝචර රූප 4ක් තිබුණා 9ක්. ඊට පස්සේ පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රයත් එක්ක වුණාම 9යි 3යි 12ක් තියෙනවා. මේ රූප 12 තමයි ආයතන 10ක බෙදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මන ආයතනේ. මන ආයතන කියන්නේ සිත් 89 හෝ 121. වෙන කිසිම රූපයක් මන ආයතනයට අයිති නැහැ. වෙන කිසිම චෛතසිකයක් හෝ රූපයක් හෝ නිර්වාණය කිසි දෙයක් ප්‍රඥාත්යක් මන ආයතනයේ බවට පත් වෙන්නේ නැහැ. ඒකට තේරුම් ගන්න. දැන් අපි ධම්මසංගණී ප්‍රකරණේ හිම අධ්‍යයනය කරද්දී සමහර වෙලාවට යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං කියලා කියනකොට එතන සෝමනස්ස සහගත සිත පමණක්, සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කියන කාමාවචර පළවෙනි කුසල් සිත පමණක් නෙමෙයි. තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති සුඛං හෝති ඔය විදිහට තත් සම්පයුක්ත ධර්ම නැත්නම් මුළු චිත්තෝත්පාද ධර්මයේම සිතත් චෛසික සියල්ලත් කතා කරන්නේ. ඊළඟට අපි ගත්තාම සමහර අවස්ථාවලදී දැන් අපි කියනවා පටිසන්ධි කෘත්‍ය නැත්නම් පටිසන්ධි සිත කියලා. අපි තේරුම් ගන්න ඕනේ පටිසන්ධි සිත කියනකොට එතන පටිසන්ධි සිතත් තත්සම්පයුක්ත චෛසිකක් තමයි කතා කරන්නේ. චෛසික කතා කරන්නේ කිසි තැනක. නමුත් ඒ චෛතසිකත් සමග තමයි මේ සිත කියන්නේ. ඒක නිසා ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේම නම් චිත්තුප්පාද වශයෙන්ව සංඝහෝ නාම නිඤ්ඤති කියලා චිත්තුප්පාද වශයෙන් තමයි මේ කියන්නේ. සිත විතරක් කිව්වට හැම මේ සංග්‍රහ නායකම චෛතසිකත් ගත යුතුයි කියන එක අනුරුද්ධාචාර්යන් වහන්සේ පැහැදිලි කරනවා. අන්න ඒ වගේ තැන්වල දැන් ජවන කෘත්‍ය කිව්වහම ජවන් සිත විතරක් නෙමෙයි තත්සම්පයුක්ත චෛතසිකත් එක්කයි මේ ජවනයන් කතා කරන්නේ. නමුත් මෙතන එහෙම නෙමෙයි. මන ආයතනය කියන්නේ
මෙතනදී චෛතසික නැතුව මන ආයතනය කියනකොට කිසිම චෛතසිකයක් එහි ඇතුළත් වෙන්නේ නැහැ. සිත් 89ත් නැත්නම් සිත් 121ත් එක යෙදෙන චෛතසික නැතුව සිත පමණයි මෙතනදී මන ආයතනය කියලා කියන්නේ. ඒක මතක තියාගන්න. ඊළඟට මේ කියපු 11ට අයිති නොවන ආයතන 11ට අයිති නොවන යම් තාක් ධර්ම තියෙනවා නම් ඒ සියල්ල ඇත්තටම ධම්මායතනයට අයිති. පරමාර්ථ වශයෙන් ගත්තාම එහි යෙදෙනවා චෛතසික 52, සුකුම රූප 16 සහ නිර්වාණය. එතකොට චෛතසික 52 උපදින්නේ සිත් 89 නැත්නම් 121 අසුරු කොටගෙන තමයි. නමුත් ආයතන වශයෙන් ගත්තාම ධම්මායතනෙ තමයි සංග්‍රහ වෙන්නේ. ඒත් සුකුම රූප ගත්තාම අර මේ ద్వාර ආරම්භන වශයෙන් ගැටෙන ඕලාරික රූපයක් නොවේ. සනිදස්සන සප්පටිග අනිදස්සන අප්පටිග සමාන අනිදස්සන සප්පටිග කියන ගුණ නැහැ මෙහි. ඒ කියන්නේ පළවෙනි ආයතන 10 ගත්තාම එතන තියෙනවා සනිදස්සන සප්පටිග රූපයක්. ඒ කියන්නේ වර්ණ රූපය හැට දකින්න පුළුවන්. කියන්නේ චක්කු විඥාණයෙන් දත හැකි දෙයක්. ඒ වගේම චක්කු ප්‍රසාදේ ගැටෙනවා. ඒක නිසා සනිදස්සන සප්පටිග කියලා කියනවා. ඊළඟට තියෙනවා අනිදස්සන සප්පටිග රූප. ඊතුරු රූපායතනේ හැරුණාම පළවෙනි ආයතන 10න් ඊතුරු 9ම ගත්තාම අනිදස්සන සප්පටිකයි. එහින් චක්කු විඥාණයෙන් දත නොහැකි. හැබැයි ద్వාරාරම්මන වශයෙන් ඕලාරික ගැටීමක් සහිතයි. නමුත් ඊතුරු ධර්ම මන ආයතනයේ සමග ගැටෙන්නේ තරම් ඕලාරිකව නෙමෙයි. හරි සියුම්මයි. මන ආයතන ධම්මායතන දෙකේ මුණ ගැහිම අතිශය සියුම්. එසේ සියුම්ව ගැටෙන්නා වූ රූප හඳුන්වනවා සුකුම රූප කියලා. උට සුකුම රූප 16ක් තියෙනවා. ඒ නිර්වාණය තිබෙනවා. මේ තමයි 12 ආයතන. එතකොට මේ 12 ආයතන පිළිබඳව මේව ආයතන වෙන්නේ කොහොමද කියන කරුණු හිම අපි ධම්මසංගණී මාතිකා අධ්‍යයනය කරද්දී අපි කතා කරලා තියෙනවා. මේ පහුගිය වීඩියෝ වල ඒ සියල්ල ඔබට නැවත මතක් කරගන්න පුළුවන්. මොකක්ද ආයතනයක් කියන්නේ, ආයතන අර්ථ කොහොමද, අට කතාදී කතා කරලා තියෙන්නේ. සියලු කරුණුහි අපි ආරම්භයේදී කතා කළා. ඊළඟට අපිට මුණ ගැහෙනවා පඤ්ඤා පුච්චකේ ආයතන පඤ්ඤා පුච්චකයේ පිළිබඳව කතා කරද්දී ඡේදාංක 241 විභංග ප්‍රකරණයක 132 පිටුවේ බුද්ධ ජයන්ති සංස්කරණේ පුච්චාවට අදාළ විසර්ජනේ නැත්නම් පිළිතුර අපිට මුණ ගැහෙනවා. ඒ තමයි දසායතන අභ්‍යාකතා. දැන් අතන ඇත්තට මම පුච්චාව ගැන කිව්වේ නැහැ. පුච්චාවේදී කතා කළානේ පුච්චාවේදී කතා කරන්නේ දසායතනානං කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා. කුසල් කොච්චරද අකුසල් කොච්චරද අභ්‍යාකත කොච්චරද කියලා. ඊට පිළිතුර තමයි සඳහන් කරන්නේ
දසායතන අභ්‍යාකතා. ද්වායතන සියා කුසල සියා කුසල සියා අභ්‍යාකතා. මේ විදිහට දක්වනවා. එතකොට මෙතනදී ඔබට තව කාරණයක් අපි මතක් කරන්න බැරි වෙන්නේ නැති. ඒ තමයි බලන්න මේ ත්‍රිකේ ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා කුසල අකුසල අභ්‍යාකතා කියලා. නමුත් ඒ පිළිවෙලින්ම මෙහි පිළිතුර ලැබෙන්නේ නැහැ පඤ්ඤා පුට්ටකයේදී. ඒ පළවෙනියට කියලා තියෙන්නේ ද්වාදසායතන අභ්‍යාකතා කියලා. ඒ කියන්නේ යම් ආයතන සමූහයක් කුසල අකුසල අභ්‍යාකත වශයෙන් තුනට බෙදීමක් හෝ දෙකකට බෙදීමක් හෝ ඒ තුලත් බෙදීම් නැතිනම් සම්පූර්ණයෙන්ම කුසල් හෝ අකුසල් හෝ අභ්‍යාකතය හෝ කියලා දක්වන්න පුළුවන් නම් එය පළමුවෙන් පෙන්වන. ඒනොත් කුසල් පෙන්වන්න පුළුවන් නම් පළවෙනිට කුසල් පෙන්වනවා. එහෙම නැත්නම් අකුසල් පෙන්වන්න පුළුවන් නම් අකුසල් පෙන්වනවා. කුසලයි අකුසලයි දෙකම නැත්නම් අභ්‍යාකත පමණක් වෙන ධර්ම මොනවද කියලා දක්වන. ඊට පස්සේ තමයි බෙදී යන ධර්ම කතා කරලා තියෙන්නේ. ඒතකොට දසායතන අභ්‍යාකතා කිව්වහම ආයතන 10ක් අභ්‍යාකතයි. මොනවද මේ අභ්‍යාකත ආයතන 10? අපි කතා කළානේ පළවෙනි ආයතන 10 රූප කියලා. ඒ කියන්නේ ඕලාරික රූප 12න් තමයිනේ පළවෙනි ආයතන 10 හැදෙන්නේ. එහෙනම් එතන තියෙන රූපය අපි කුසලත්‍රිකයේදී ඉගෙන ගත්තා. රූපය කියන්නේ කුසල්ද නෙමෙයි අකුසල්ද නෙමෙයි. කුසල අකුසල වශයෙන් වදාළ අන්‍යාකාරයකින් වදාලා වූ අභ්‍යාගත ධර්මයක් තමයි රූප කියන්නේ. එහෙනම් මේ ආයතන 10 හොඳින් බැලුවහම අපිට පේනවා මෙහි කුසල් වෙන්න නම් දෙයක් චිත්ත චෛතසික තියෙන්න ඕනේ. චිත්ත චෛතසික අතරිනුත් කුසල් වර්ණාව චිත්ත චෛතසික තියෙන්න ඕනේ. චිත්ත චෛතසික කිසිවක්ම මෙහි නැත්තම් කිසිසේත්ම කුසලයක් මෙහි තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ ආයතන 10 අකුසල කිසිවක් ඇත්තෙත් නැහැ. රූපේ කුසල බවක් හෝ අකුසල බවක් ඇත්තේ නැහැ. රූපය අභ්‍යාකතයි. සබ්බන් රූපං අභ්‍යාකතං. සියලු රූප අභ්‍යාකතයි. එහෙනම් මෙතන තියෙන්නේ අභ්‍යාකත ධර්ම විතරයි. ඒක නිසා කියනවා ආයතන 12න් ආයතන 10ක් අභ්‍යාකතයිලු. මොනවද අභ්‍යාකත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආයතන 10 මෙන්න මේ චක්කායතන, සෝතායතන, ගානායතන, જીවආයතන, කායායතන, රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන ආයතන 10 තමයි එකී ආයතන 10. ඒ ආයතන 10 කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොවදාලා අන්‍ය ආකාරයකින් වදාළ වූ බැවින් අභ්‍යාගත ධර්ම. ඊළඟට තියෙනවා ද්වායතන. ආයතන දෙකක්. දැන් ඔය 10 ගියාම ඉතුරු වෙන්නේ ආයතන දෙකයිනේ. ඒ ආයතන දෙක තමයි මන ආයතනය සහ ධම්මායතනය. මන ආයතනය හා ධම්මායතනය ගත්තාම මන ආයතනයත් ධම්මායතනයත් කුසල්ය කියලා කියන්නත් බෑ. මන ආයතන හා ධම්මායතන අකුසල්ය කියලා කියන්නත් බෑ. මන ආයතන හා ධම්මායතන අභ්‍යාකතය කියලා කියන්නත් බෑ. මොකද කුසලුත් තියෙනවා අකුසල් වෙන්නා වූ චිත්තචෛතසිකක් තියෙනවා. කුසල අකුසල වශයෙන් නොවදාලා අන්‍ය ආකාරයකින් වදාලා වූ අභ්‍යාගත ධර්මත් මෙහි තියෙනවා. එහෙනම් ඒ බෙදලා පෙන්නන්න ඕනේ. ඒකයි අර ද්වායතන මන ආයතනයයි ධම්මායතනයයි සියා කුසල සියා අකුසල සියා අභ්‍යාගත කියලා සඳහන් කරන්නේ. සියා කුසල කියන්නේ කුසල් සිත් 21 යන මන ආයතනය. එතකොට මන ආයතනයම නෙමෙයි මන ආයතනයෙන් ඒකදේශයක් වෙන එක් කොටසක් වන කුසල් සිත් 21 කුසලයි. එතකොට
තත් සම්පයුත්ත චෛතසික 38. කුසල් සිත් 21ත් එක්ක සම්පයුත්ත වෙන චෛතසික 38 ධම්මායතනය. මේකම අපි ඉගෙන ගත්තා කුසලත්‍රිකේ ඉගෙන ගන්නකොට. කුසලත්‍රිකේදී අපි කුසල ධම්මා කියන පදේ ස්කන්ධ වශයෙන් බෙදුවා, ආයතන වශයෙන් බෙදුවා, ධාතු වශයෙන්, ආර්ය සත්‍ය වශයෙන් බෙදුවා. එතකොට එතනදී ආයතන වශයෙන් අපි බෙදනකොට දැන් ආයතන දෙකකට තමයි කුසල ධම්මා බෙදිලා ගියේ. එතනත් වෙන්නේ මන ආයතනයයි ධම්මායතනයයි. ආයතන වලදී ගත්තාම ආයතනයි වල මන ආයතනයයි ධම්මායතනයයි කිව්වහම පොදුවේ මන ආයතනය කියන්නේ සිත් 89ම. පොදුවේ ධම්මායතනය කියන්නේ සිත් 89 හෝ සිත් 121 මෙදෙන්නා වූ චෛතසික සහ සුකුම රූප නිබ්බාන කියනවා මේ සියල්ල. හොඳද? කුසලත්‍රිකේ කුසල ධම්මා කියන එකේ මන ආයතනය කිව්වේ මෙහි කියන මන ආයතනය නෙමෙයි. සම්පූර්ණයෙන් මෙය නෙමෙයි. ඒකයි. මෙහි යම් මන ආයතනයක් තියෙනවා නම් ඒ මන ආයතනයෙන් ඒක දේශයක් තමයි කුසලත්‍රිකේ කුසල ධම්මා වෙන්නේ. මෙහි යම් ධම්මායතනයක් තියෙන දේ ධම්මායතනයෙන් ඒක දේශයක් තමයි එතනත් ධම්මායතනය වෙන්නේ. ඒක නිසා සම්පූර්ණ මන ආයතනය හෝ ධම්මායතනය නොවේ. හැබැයි විනත් ආයතනයකුත් නොවේ. එතකොට දැන් මෙතනදී මන ආයතනය කිව්වහම ගත්තන්න සිත් 21 කුසල් සිත් 21. ඊළඟට මේ කුසල් සිත් 21ත් එක්ක යෙදෙන සම්පයුක්ත වෙන චෛතසික 38. ඒතර මේ චෛතසික 38 හැරුණහම තව චෛතසික තියෙන්නේ 14යි කියලා හිතන්න එපා. ධම්මායතනේ. හොඳද? අපි ඒක කතා කරමු. මේ තමයි කුසල ධම්මා වෙන්නේ ඒක දේශයක්. ඊළඟට මේ කුසල් සිත් 12 ගිහාම අයින් වුණාම සිත් 77ක් තව ඉතුරු තියෙනවානේ. ඒ සිත් 77න් සියල්ල නෙමෙයි ඒක දේශයක්. සාවද්‍ය වූ අනිෂ්ට විපාක තීම ලක්ෂණ කොට ඇති ධර්ම. ඒක නිසා ඒ කොටස අකුසලයි. නිසා සියා අකුසලා කියනකොට අකුසල් සිත් 12 සංඛ්‍යාත මන ආයතනය වෙනින්නේ. තත් සම්පයුත්ත චෛතසික 27. අකුසල් සිත් 12 යෙදෙන චෛතසික 7. එතන අපි යන්න අකුසල ධම්මා කියලා ත්‍රිකේ ඉගෙන ගනිද්දී එතනක් තිබුණේ ආයතන වශයෙන් දෙවැදෑරුම් වන්නේ. දෙවැදෑරුම් වෙන්නේ මන ආයතනයයි ධම්මායතනයයි. ඒතර එතනත් යම් මන ආයතනයක් තියෙනවද ධම්මායතනයක් තියෙනවද? ඒ සම්පූර්ණ මන ආයතනය හෝ ධම්මායතනය නෙමෙයි. නමුත් මන අකුසල් සිත් 12 මන ආයතනෙහි මිස වෙන තැනක සංග්‍රහ කරන්න බෑ අපිට. ධම්මායතනෙහි යන චෛතසික 27 සංග්‍රහ වෙන්නේ නැහැ. එකී සම්පූර්ණ මන ආයතනය ධම්මායතනය කියනා වූ මේ ආයතන දෙකෙන් ඒක දේශයක්. ඊට පස්සේ දැන් අර කලින් මම සඳහන් කළා කුසල් අරගත්තාම අනවද්‍ය වූ ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල්ය කියලා අපිට හඳුන්වන්න පුළුවන් ධර්ම ගත්තාම එතන ගත්තා කුසල් සිත් 21ත් යෙදෙන එක යෙදෙන චෛතසික 38. ඒ 38 අතහැරලා ඉතුරු 14 තමයි ඊළඟට ඉතුරු වෙන්නේ
මෙතෙන්ට 38ක් ආවා කියලා ගණන් අඩු කරලා ගන්න එපා. එහෙම ගණන් හදන්න බෑ මෙතනදී. මෙතනදී මේ කුසල් සිත් 21 දෙන්නා වූ චෛතසික 38යි කියන්නේ. ඒ කියන්නේ පස්ස චෛතසිකය ගත්තම ඔබ දන්න සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කියනා වූ සිතත් එක්ක සම්පයුක්ත වෙන පස්ස චෛතසිකය. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිතත් එක්ක සම්පයුක්ත වෙන පස්ස චෛතසිකය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිතත් එක්ක සම්පයුක්ත වෙන පස්ස චෛතසිකය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතත් එක්ක සම්පයුක්ත වෙන පස්ස චෛතසික. මේ විදිහට මේ කුසල් සිත් 21ත් එක්ක සම්පයුක්ත වෙන පස්ස චෛතසික 21ක් තියෙනවා. ඒව තව අතීත අනාගත වර්තමාන හීන ප්‍රණීත ආදී වශයෙන් බෙදුවොත් එහෙම පුද්ගල වශයෙන් එහෙම බෙදුවොත් අසංකේය ගණන්. ගණනක් නියම කරන්න බෑ, අනන්තයි අපරිමාණයි. ඒ සියල්ල කැටි කරලා මේ කුසල් සිත් 21ත් එක්ක දෙන්න පුළුවන් ස්පර්ශ ලක්ෂණයෙන් යුක්ත පස්ස චෛතසික තියෙනවා එකක්. වේදිත ලක්ෂණයෙන් යුක්ත වේදනා එකක් තියෙනවා. ඒ විදිහට තමයි මේ චෛතසික 38යි කිව්වේ. ඒ වගේම තමයි එතකොට අකුසල් සිත් 12ත් එක්ක සම්පූර්ණ වෙන පස්ස චෛතසික 12ක් තියෙනවා. වේදනා චෛතසික 12ක් තියෙනවා. ඒ සිත් එක්ක යෙදෙන සංස්කාර ගත්තාම චේතනා චෛතසික එහෙම 12ක් තියෙනවා. මේ 27යි කියන්නේ ඒකේ සංක්ෂිප්තය, ඒකේ එකතුව. හරිද? අන්න ඒක නිසා අර චෛතසික 52කින් 38ක් ගියා. ඉතුරු 17 ඒ 38 කුසල්, මේ ඉතුරු 14 අකුසල් කියලා ගත්තොත් අභ්‍යාගත වලට බෙදන්න දෙයක් නැතු වෙනවා. අනික අන්‍ය සමාන චෛතසික ගත්තාම අන්‍ය සමාන චෛතසික විටක කුසල් වෙනවා, විටක අකුසල් වෙනවා. ඒකයි. අනික් මෙතනින් හෙළි වෙන තව කාරණයක් තියෙනවා. ඒ තමයි බලන්න යම් කුසල් සිතක් තියෙනවා නම් ඒ කුසල් සිත මන ආයතන ලක්ෂණයෙන් යුක්තයි. මන ආයතනයේ යම් ලක්ෂණයක් තියෙනවා නම් අපි ඒ ගැන කතා කළා අභිධර්මයේ දැන් මෙතන සමාවෙන්න ධම්මසංගණී මාතිකාද්‍යනේදී ඔබ විසින් දැනගෙන සිටිය යුතු මූලික කරුණු වලට අපි කතා කළා ආයතනයක් කියන්නේ මොකක්ද කියලා. එතනදී මන ආයතනය කියනා වූ ආයතනයේ තියෙන ලක්ෂණ මේ එක කුසල් සිතක එක අකුසල් සිතක තියෙනවා. ඒක වෙන තැනක සංග්‍රහ කරන්නේ නැත්තේ. එය හුදේකලා කරලා ගත්තාම අපි එක සිතක් හැටියට පෙන්නනවා. නමුත් එහි ආයතන කෘත්‍යයේදී මේ ආයතන 12න් මන ආයතනය කරන කෘත්‍ය තමයි කෙරෙන්නේ. මන ආයතනයේ ලක්ෂණය තමයි දරන්නේ. ධම්මායතනය ගත්තාමත් එහෙමයි. දැන් කුසල් සිතේ යෙදුනත් අකුසල් සිතේ යෙදුනත් මේ සෑම චෛතසිකයක්ම කරන්නේ ධම්මායතනේ. ආයතන වශයෙන් ගත්තාම ධම්මායතන ගතිය මේ තියෙන ලක්ෂණේ. පොදුවේ ගත්තාම ඒක දැන් තනි තනියෙන් ගත්තාම පස්සේට වෙනම ලක්ෂණයක් තියෙනවා. වේදනාවට වෙනම ලක්ෂණයක් තියෙනවා. නමුත් ඒ ධම්මායතන වශයෙන් ආයතන 12 ක්‍රියාත්මක වෙනවා කියන එක මේන් අපි හිතට අරගන්නට ඕනේ. ඊළඟට අභ්‍යාගත ධර්ම වෙන්නේ මොනවද? දැන් අභ්‍යාගතන ආයතන දෙකක් අභ්‍යාගතත් වෙනවනේ. මොනවද මේ අභ්‍යාගත වෙන්නේ? සියා අභ්‍යාගත විපාක සිත්. දැන් අකුසල් සිත් 21යි සිත් 12යි ගියාට පස්සේ අකුසල් සිත් 12යි ගියාට පස්සේ තව ඉතුරු වෙනවා සිත් 56ක්. ඒ කියන්නේ
විපාක සිත් 36 සහ ක්‍රියා සිත් 20. මෙන්න මේ විපාක සිත් 36ත් ක්‍රියා සිත් 20ත් අර වගේම එක එක සිතක් ගත්තාම මේ සියල්ල මන ආයතනයේ ලක්ෂණ දරන්නේ. එතකොට මන ආයතන ලක්ෂණයෙන් යුක්ත නිසා මේ සියල්ල මන ආයතනෙහි සංග්‍රහ වෙනවා. හැබැයි මේ සිත් 56 ගත්තාම කුසල ලක්ෂණයෙන් යුක්ත එකදු සිතක්වත් නැහැ. අකුසල ලක්ෂණයෙන් යුක්ත එකදු සිතක්වත් නැහැ. මේ සිත් 36 ගත්තාම ආයතන වශයෙන් ක්‍රියාත්මක වුණාට අභ්‍යාගත ලක්ෂණයෙන් තමයි යුක්ත වෙන්නේ. කුසල අකුසල වශයෙන් නොඅදාර අන්‍යාකාරයකින් වදාලා වූ ධර්ම වලට තමයි ඇතුළත් වෙන්නේ. ඒ වගේ මේ සිත් එක්ක උපදින්නා වූ චෛතසික වලටත් ඒ සිතත් එක්ක ඉපදෙමින් කුසල වෙන්න, ඒ සිතත් එක්ක ඉපදෙමින් අකුසල වෙන්න පුළුවන් කමක් නැහැ. යමක් විපාක හෝ ක්‍රියාසිතක් එක්ක සම්පයුක්ත වෙනවා නම් එයත් විපාක භාවයෙන් හෝ ක්‍රියා භාවයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේ සිත් 56 සම්පයුක්ත වෙන්න පුළුවන් චෛතසික තියෙනවා 38ක්. අනේ සමාන 13යි. සෝබන චෛතසික 25යි කියන මෙන්න මේ චෛතසික 38. ඒ සියල්ල ධම්මායතනයි. හැබැයි පමණක් නෙමෙයි මෙතනදී රූප 28 නෙමෙයි සුකුම රූප 16. සුකුම රූප 16. මෙහි චිත්තචෛසික වශයෙන් කතා නොකලට අර උඩින් කතා කළා අපි ප්‍රධාන වශයෙන් අභ්‍යාකතම වෙන්නා වූ වින් වූ ආයතන නියෝජනය කරන ඕලාරික රූප 12 ඒ හැරුණහම සුකුම රූප වන්නා වූ ධම්මායතනේ සංග්‍රහ වන්නා වූ රූප තියෙනවනේ 16. ඒ 16 දෙනත් නිර්වාණයත් ආයතන වශයෙන් ගත්තම ධම්මායතන පරයාපන්නයි ධම්මා යතනයි. මේ විදිහට තමයි ආයතන විභංගේ ආයතන 12 කුසල අකුසල සහ අභ්‍යාගත වශයෙන් බෙදී යන්නේ. නැවත මතක් කරගත්තොත් දසායතන අභ්‍යාගත තියෙන ආයතන 10ක්. ඒ තමයි චක්කු සෝත ගාන જીවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආයතන 10යි. රූප පමණයි ඒ ආයතන වල සංග්‍රහ වෙන්නේ. ඒක නිසා රූප අභ්‍යාගත බැවින් කුසල කුසල නොවන බැවින් මේ ආයතන 10ම අභ්‍යාගතයි. ඊළඟට මන ආයතන ධම්මායතන දෙක තියෙනවා. මන ආයතනෙන් ඒක දේශයක් කුසල්, ඒක දේශයක් අකුසල්, ඒක දේශයක් අභ්‍යාගතයි. ධම්මායතනය ගත්තහමත් ඒක දේශයක් කුසල්, ඒ කියන්නේ කුසල් සිත් 21 දෙන චෛතසික 38 කුසල්, අකුසල් සිත් 12 දෙන චෛතසික 27 අකුසල්. ඊළඟට අභ්‍යාගත සිත් සමග දෙන්නා වූ චෛතසික 38 අභ්‍යාගතයි. සුකුම රූප 16 හා නිර්වාණයත් අභ්‍යාගතයි. මෙන්න මේ විදිහට තමයි එහි කොපමණ කුසල් වෙනවද කියලා අහුවාම, කොපමණ අකුසල් වෙනවද කියලා අහුවාම, කොපමණ අභ්‍යාගත වෙනවද කියලා අහුවාම අපි පිළිතුර ලබා දිය යුත්තේ. ඊළඟට අපි කතා කරන්න ඕනේ ධාතු විභංගය. මෙපමණයි අපි ආයතන විභංගයට කතා කරන්නේ. ඊළඟට ධාතු විභංගය ගත්තාම
එතනදී ඔබට පේනවා ධාතු විභංග කියනකොටම වචනයෙන්ම 18 ධාතු පිළිබඳව තමයි කතා කරන්නේ. මෙතනදීත් ධාතු පිළිබඳව සුත්තන්ත භාජනී, අභිධම්ම භාජනී, පඤ්හා පුච්චක වශයෙන් ණය ක්‍රම 3ක් යටතේ කතා කරලා තියෙනවා. විභංග ප්‍රකරණේ බෙදා දක්වලා තියෙනවා. හැබැයි එතනදී සුත්තන්ත භාජනීයේ සූත්‍ර පිටකය තුළ මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් මේ 18 ධාතු අභිධර්මයේදී කතා කරන විදිහට එක තැනක දක්වලා නැති නිසා එහි 18 ධාතු දක්වන්නේ වෙනත් ක්‍රමයකින්. චක්ක 3ක් යටතේ තමයි 18 ධාතු හැදෙන්නේ. ඒ කියන්නේ ඒ 6 වරක් 3 18යි නෙමෙයි. ඒ 6 ගොඩවල් 3 එකහුව කරලා 18ක් හැදෙනවා නෙමෙයි. ඒක චක්කයක් තුල මේ 18 ධාතු වලට බෙදීමක් තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කාලය නෙමෙයි මෙතනදී අපි අරගන්නේ. මට මෙන්න මේ කාරණේ ඔබට පෙන්වන්න අවශ්‍ය වුණා. එතකොට ඇතැම් වෙලාවක සුත්තන්ත භාජනීය පෙන්වන්නා වූ ක්‍රමය නෙමෙයි අභිධම්ම භාජනීය පෙන්වන්නේ. එහි වෙනසක් තියෙනවා. සමහර වෙලාවට වෙනස නිर्देशिතී කතා කරද්දී තමයි පේන්නේ. සමහර වෙලාවට එහි මාතිකාව තුලම වෙනස්කම දකින්න පුළුවන්කම තියෙනවා පැහැදිලිව. ඒ කියන්නේ සුත්තන්ත භාජනීයකුයි අභිධම්ම භාජනීයකුයි තියෙන්නත් ඕනේ. නැත්නම් එකකින් එක ඉවර කරන්න එහෙම නොකරන්නේ ඒකනේ. ඉතින් මෙතනදී ඒක නිසා තමයි පඤ්හා පුච්චකයට ඇවිදලා නැවත වතාවක් උද්දේශය ලබා දෙන්නේ. ඒ උද්දේශය තුලින් අපිට වටහා ගන්න පුළුවන් මෙහි කතා කරන්නේ කවර ධර්මද කියලා. තවත් එහිදී උපකාර වෙන කරුණු වගේක් තියෙනවා. අපි අවස්ථානුකූලව එක පැහැදිලි කරන්නම්. ඒතර ධාතු විභංගේ ධාතු 18ක් තියෙනවා. ඒ තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු වශයෙන් දැක්වෙන මේ ධාතු 18. මෙතනත් අර විපස්සනාවට උපකාර වෙන විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ 18 ධාතු පෙළගස්වලා තිබෙන්නේ. නමුත් අපේ අධ්‍යයනයේ පහසුව තකා අප විසින් ඒක ටිකක් පිළිවෙල වෙනස් කරගෙන තියෙනවා. අපිට හුරු පිළිවෙලකට. ඒතර මේ උද්දේශය ඔබට දැක ගන්න පුළුවන් ඡේදාංක 265 විභංග ප්‍රකරණ 1 160 දෙවන පිටුවේ. එතකොට 18 ධාතු නැවත මතක් කරගත්තොත් චක්කු ධාතු වෙන්නේ චක්කු ප්‍රසාද රූපය, සෝත ධාතු වෙන්නේ සෝත ප්‍රසාද රූපය, ගාන ධාතු ගාන ප්‍රසාද රූපය, જીවහා ධාතු જીවහ ප්‍රසාද රූපය, කාය ධාතු කාය ප්‍රසාද රූපය, රූප ධාතු වර්ණ රූපය, සද්ද ධාතු සද්ද රූපය, ගන්ධ ධාතු ගන්ධ රූපය, රස ධාතු රස රූපය, පොට්ටබ්බ ධාතු පඨවි තේජෝ වායෝ භූතත්‍රේ සංඛ්‍යාත ස්පර්ශ රූපය. නැත්නම් එකී භූත රූප 3. චක්කු විඥාන ධාතු යන්නේ චක්කු විඥාන දෙසිත, සෝත විඥාන ධාතු කියන්නේ සෝත විඥාන දෙසිත, ගාන විඥාන දෙසිත තමයි ගාන විඥාන ධාතු, જીවහා විඥාන දෙසිත තමයි જીවහා විඥාන ධාතු, කාය විඥාන දෙසිත තමයි කාය විඥාන ධාතු. ඊළඟට මනෝ ධාතු කියලා කියන්නේ සම්පටිච්ඡන යුගලය හා පංචද්වාරාවචනය.
මනෝ විඥාන ධාතු වෙන්නේ මෙතන කියවුනේ සිත් 89 ගත්තාම සිත් 89න් දෙපස් විඥානයේ අහේතුක කුසල් සිත් මේ අහේතුක කුසල විපාක සිත්වල තියෙන පංච විඥාන සහ කුසල විපාක සිත්වල තියෙනා වූ පංච විඥාන කියන මේ කුසල කුසල විපාක පංච විඥානයන් ගෙන් චක්කු විඥාන වන්නා වූ කුසල විපාක චක්කු විඥානය අකුසල විපාක වෙන්නා වූ චක්කු විඥානයත් කියන සිත් දෙකම චක්කු විඥාන ධාතු. සෝත විඥාන සිත් දෙක කුසල විපාක සෝත විඥානයේ සහ කුසල විපාක සෝත විඥානයේ කියන සෝත විඥාන සිත් දෙකම කුමක්ද වෙන්නේ? සෝත විඥාන ධාතු. මේ විදිහට දෙපස් විඥානය චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා විඥාන ධාතු සහ කාය විඥාන ධාතු වශයෙන් විඥාන ධාතු පහක බෙදී ගියා. ඊළඟට මනෝ ධාතු වෙන්නේ පංචද්වාරා වජ්ජනය සහ සම්පටිච්ඡනය. සම්පටිච්ඡන සිත් දෙක. මෙතන සිත් තුනක් තියෙනවා. එතකොට 13ක් තියෙනවා. මෙතන මේ පංචද්වාරා වජ්ජනය හා සම්පටිච්ඡනය පංචද්වාරයට ලැබෙන අරමුණ පිළිගැනීම හා ඒ වෙත සිත් පෙළ යොමු කිරීම කියනා වූ අරමුණු මේ කෘත්‍යයන් හැර වෙන ඊට වැඩි කෘත්‍යයක් නොකරන නිසා තමයි මනෝ ධාතු වශයෙන් හඳුන්වන්නේ. එතකොට ඒ සිත් 13 හැරුණු කොට තවත් සිත් තියෙනවා 76ක්. එකී සිත් 76. ඒ කියන්නේ සිත් 89න් දෙපස් විඥාන ගියාම සිත් 79ක් ඉතුරුයි. 79න් තවත් මනෝ ධාතු ත්‍රිකය ඉවත් වුණාට පස්සේ සිත් 76ක් තියෙනවා. ඒ සිත් 76 මනෝ විඥාන ධාතු. ඊළඟට ධම්ම ධාතු වෙන්නේ චෛතසික 52 සහ සුකුම රූප 16 ඒ වගේම නිර්වාණය කියනා වූ මේ ධර්ම ධම්මායතනය හා සමානයි. ඊළඟට මේ විදිහට ඔබේ දැනුම යොමු කරගෙන මේ ධාතු වල කියවෙන ස්වરૂපාර්ථ නැත්නම් අභිධේයාත මොනවද කියලා දැනගෙන ඉන්න අනතුරු අපි ළඟට බලමු. මෙහි තිබුණු පුච්ඡාවට අනුව එහි විස්සජ්ජනයක් තියෙනවා. ඒ කියන්නේ මේ 16 ධාතු අතරින් මේ සමා වෙන්න 18 ධාතු අතරින් කොපමණ කුසල්ද කොපමණ අකුසල්ද කොපමණ අභ්‍යාගතද කියලා අහුවාම ඒට ලබා දුන්න පිළිතුර තියෙනවා ඡේද අංක 266 විභංග ප්‍රකරණ 162 පිටුවේ. එහි සඳහන් වෙනවා මේ 18 ධාතු ගත්තාම 18 ධාතු අතරින් අභ්‍යාගත ධාතු තියෙනවා 16ක්. ඒ වගේම කුසල වෙන්නා වූ තියෙනවා ධාතු දෙකක්. ඒ ධාතු දෙක ගත්තාම කුසල් පමණක් නෙමෙයි අකුසල්ද වෙනවා. ඒ වගේම අභ්‍යාගතද වෙනවා. ඒත් අර වගේමයි. නැතුව මේ 16ට කුසල් වෙන්නා වූ ධාතු දෙකක් අකුසල් වෙන්නා වූ ධාතු දෙකක් ආයතන වෙන්නා වූ ධාතු දෙකක් කියලා දෙවරක් 3 6ක් ගත්තොත් එහෙම ධාතු ගාන 22ක් වෙනවා. දෙවිසි ධාතුවක් නැහැනේ. දෙවිසි ඉන්ද්‍රිය නම් තියෙන දෙවිසි ධාතුවක් නැහැ. තියෙන 18 ධාතු. එහෙනම් අර ධම්මායතනයේට කිව්ව පරිදිමයි
ධාතු දෙකක් පමණක් ගත්තහම එහි ඒකදේශයක් කුසල්ද වෙනවා, තවත් ඒකදේශයක් අකුසල් වෙනවා, තවත් ඒකදේශයක් අභ්‍යාගත වෙනවා. මේ කොටස් තුනම එක්ක වුණාම තමයි සම්පූර්ණ ආයතන දෙක කොට නැගෙන්නේ. අපි බලමු මොනවද කියලා. මොනවද අභ්‍යාගත 11 ධාතු? අපි දන්නවා අර වගේම චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු ආදී වශයෙන් ගත්තහම එතන තියෙන ආයතන වශයෙන් උත් අපි ගත්තනේ චක්කායතන, සෝතායතන ආදී වශයෙන් කියපු ආයතන හැටියට ගත්තාම මේ ආයතන කතාවේ, ධාතු කතාවේ මේ චක්කායතන, චක්කු ධාතු ආදී වෙන්නේ චක්කු ප්‍රසාද රූප. එතකොට චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියන මෙන්න මේ ධාතු 10 රූප මෙතන තියෙන්නේ අර වගේම ඕලාරික රූප 12 තමයි තියෙන්නේ. ඒක නිසා යමක් රූප නම් ඒ කුසලුත් අකුසලුත් වෙන්න බෑ. ඒ ආයතනය සමවෙන්න ඒ ධාතුව අභ්‍යාගත විය යුතුයි. එහි නැහැ ඉෂ්ට වූ නිර්වද්‍ය වූ ඉෂ්ට විපාක දීමේ ලක්ෂණ නැහැ මේ ධාතු වල. ඊට පස්සේ මේ සාවද්‍ය වූ අනිෂ්ට විපාක දීමේ ලක්ෂණ ඇත්තෙත් නෙමෙයි තියෙන්නේ. කුසල කුසල වශයෙන් වදාළා වූ අන්‍යාකාරයකින් වදාළා වූ ධර්ම වල තියෙන ගුණ තමයි මෙහි තියෙන්නේ මේ ආයතන වල. ඊළඟට එතන 10ක් තියෙන තවත් එකතු වෙනවා මේකට. චක්කු විඥාන ධාතු. චක්කු විඥාන ධාතු කියන්නේ චක්කු විඥාන සිත් දෙක, අකුසල විපාක සහ කුසල විපාක. මේක විපාක. කුසලුත් නෙමෙයි, අකුසලුත් නෙමෙයි. එහෙනම් ඒ විඥාන දෙකත් එතන චෛසික ගන්නෙ නැහැ. සිත් දෙක විතරයි ගන්නේ. සිත් දෙක විපාකයි. කුසලයක හෝ අකුසලයක විපාක වශයෙන් ඇති වෙලා තියෙන කුසල් අකුසල් නෙමෙයි. ඉෂ්ට විපාක මැත්තේ දෙන්නේ නැහැ, අනිෂ්ට විපාක මැත්තේ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ විඥාන දෙක නැත්නම් සිත් දෙකත් විපාක බැවින් කුසල අකුසල වශයෙන් නොවදාලා අන්‍යාකාරකින් වදාලා ධර්ම. සාභ්‍යාකතයි. සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥානත් එහෙමයි. එහෙනම් 10යි 5යි 15යි. ඊළඟට මනෝ ධාතුව ගන්නකොට සම්පටිච්ඡන යුගලයත් එහෙමයි විපාක. අහේතුක විපාක, කුසල විපාක සම්පටිච්ඡනයක් තියෙනවා, අකුසල විපාක සම්පටිච්ඡනයක් තියෙනවා. ඒවත් කුසල අකුසල වශයෙන් දේශනා කරපුවා නෙමෙයි. ඊළඟට පංචද්වාරා වර්ජනය ගත මේ ක්‍රියාසිතක්. ක්‍රියාසිත වනාහි කුසල අකුසල් නොවේ. ඒවත් අන්‍යාකාරයකින් වදාලා වූ ධර්ම. එහෙනම් පංචද්වාරා වර්ජන සිතත් අභ්‍යාගත ධර්මයක්. සම්පටිච්ඡන යුගලයේ සහ පංචද්වාරා වර්ජනයේ කියන මනෝ ධාතු ත්‍රිකයම අභ්‍යාගතයි. ඒක නිසා කුසල කුසල වශයෙන් නොවදාලා වූ අන්‍යාකාරයකින් වදාලා වූ අභ්‍යාගත ධර්ම සංඛ්‍යාවට තමයි මේ ධාතු 16ම යන්නේ. ඒකයි කිව්වේ සෝලස ධාතුයෝ අභ්‍යාකතා කියලා. ඊළඟට කියුණා ද්වේ ධාතුයෝ ආයතන දෙකක් තියෙනවා. කුසල් වන්නා වූද අකුසල් වන්නා වූද අභ්‍යාගත වන්නා වූද. මොනවද මේ ආයතන දෙක? මේ 16 හැරුණාම ඉතුරු ආයතන දෙක කියන්නේ මනෝ විඥාන ධාතුව සහ ධම්ම ධාතුව. ඒතර ඒ දෙකෙන් සියා කුසලා කියන්නේ මනෝ විඥාන ධාතුවේ ඒකදේශයක් වෙච්ච කුසල් සිත් 21ත් තත්සම්පයුත්ත චෛසික 38ත් කියන මේ ධර්ම ආයතන වශයෙන් මනෝ විඥාන ධාතු ධම්ම ධාතු වෙන්නේ ඒ සියල්ල
අනවද්‍ය ඉෂ්ට විපාක ලක්ෂණ දීම සමාවෙන්න අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල. ඊළඟට සියා අකුසලා කිව්වහම මනෝවිඤ්ඤාණ ධාතුවෙන් ඒකදේශයක් වෙච්ච කුසල් සිත් 12 අකුසල. ඒක නිසා ඒවා මනෝවිඤ්ඤාණ ධාතුවත් ඒ කුසල අකුසල වූ මනෝවිඤ්ඤාණ ධාතු. තත්සම්පයුත චෛසික 27ත් අකුසල ධම්ම ධාතු. මොකද ඒවා තියෙන්නේ සාවද්‍ය වූ අනිෂ්ට විපාක දීමේ ලක්ෂණය තමයි තියෙන්නේ. ඊළඟට මනෝවිඤ්ඤාණ ධාතුවට අයිතු ඒ සිත් 21ක් 12ත් හැරුණහම තවත් සිත් ඉතිරි වෙනවා 43ක් ඉතිරි වෙනවානේ. ඒ 43 කියන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට අයිති සිත් 76 වෙනවා. සිත් 76 අතරින් කුසල් සිත් 21 සහ අකුසල් සිත් 12 කියන සිත් 33 වර්ජිත ඉතිරි සිත් 43 මනෝවිඤ්ඤාණ ධාතු. තත්සම්පයුත්ත චෛතසික 38 ගත්තහම ඒ චෛතසික 38 ධම්ම ධාතුවට තමයි අයත් වෙන්නේ. ඒ වගේම සුකුම රූප 16 ඉහත කියපු ආයත් මේ ධාතු වල බෙදී නොගිය සුකුම රූප 16 සහ නිර්වාණය ධම්ම ධාතුයි. එතකොට මේ විදිහට තමයි මේ කියපු ධර්ම ටික සියල්ල කුසල අකුසල වශයෙන් නොවදාරා අන්‍යාකාරයකින් වදාළවා වූ බැවින් අභ්‍යාගත වෙනවා. මේ විදිහට ධාතු දෙකක් මනෝවිඤ්ඤාණ ධාතුව සහ ධම්ම ධාතුව කුසල් වන්නා වූ මනෝවිඤ්ඤාණ ධාතු ධම්ම ධාතු තිබෙනවා. අකුසල් වෙන්නා වූ මනෝවිඤ්ඤාණ ධාතු ධම්ම ධාතු තියෙනවා. අභ්‍යාගත වෙන්නා වූ මනෝවිඤ්ඤාණ ධාතු ධම්ම ධාතු තිබෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙතනදී මේ ධාතු විභංගයේ පඤ්ඤා පුච්චක යටතේ 18 ධාතු බෙදී ගොස් තිබෙන්නේ කුසල අකුසල සහ අභ්‍යාගත වශයෙන්. අපි අනිත් දවසේ ඊළඟට අපි කතා කරමු. ඊළඟ වීඩියෝෙන් අපි කතා කරමු සත්‍ය විභංගයේ ඉඳලා ඉදිරියට. තෙරුවන් සරණයි.